And now, live at 10. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් ගෙවුණු දවසේ උණුසුම් පුවත් ගැන කෙටියෙන් ඔබට කියන්නටයි මේ සූදානම. මේ උණුසුම් පුවත් සම්පීඩනය live at 10. පුවත්පත් මණ්ඩලයට විරුද්ධව සිදු කළ පැමිණිල්ලකට සාක්ෂි ලබා දීම සඳහා අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා අද පුවත්පත් මණ්ඩලයට රැගෙන ආවා. සාක්ෂි විමසීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව කොළඹ කාසල් වීදියේ පුවත්පත් මණ්ඩලයට රැගෙන ලැබුවේ ඔහු විසින් සිදු කළ පැමිණිල්ලකට සාක්ෂි විමසීම සඳහායි. පසුරු 1:30ට පමණ පුවත්පත් මණ්ඩලයට පැමිණි රංජන් රාමනායක මහතාගෙන් පස්වරු 3:30 දක්වා පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසා තිබෙනවා. පසුව ඔහුව බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාවේ ඇති වූයේ මෙවන් තත්ත්වයක්. මේ අතර අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ජේලවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ දිනේ බන්ධනාගාරයට පැමිණ එහි රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමයි. බන්ධනාගාරයේ තුලට ජංගම දුරකථන රැගෙනීමට ඉඩ ලබා දීම සහ සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ජේලවරයාගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික අගරාධගුරු සම්මේලනය අවධාරණය කර සිටින්නේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයට බල කරන බවයි. ශ්‍රී ලංකා කතෝලික අගරාධගුරු සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් විමර්ශනය කළ අවසන් වාර්තාවේ නීතිපතිවරයාට භාර දී නොමැති සංවේදී ලියකියවිලි 22 කඩිනමින් නීතිපතිවරයාට භාර දිය යුතු බව සිය අදහස බවයි. එමෙන්ම පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයට බල කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට නීතිපතිවරයාට පූර්ණ බලතල සහ නිදහස ලබා දෙන ලෙස එම නිවේදනයෙන් අගරාධගුරු සම්මේලනය ඉල්ලා සිටිනවා. මේ අතර ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබට යන මෙයින් අද සවස කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ විනිශ්චයකාරතුමන්ලා දීලා තියෙන අවසන් වාර්තාව අනුව සහරාන් බිහිවිලා තින්නේ ගලබඩොත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දා. එතකොට දැන් ISIS එක හැදිලා තින්නේ ගලබඩොත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දාද? අපි දැක්කා ඒ දවස්වල මාධ්‍ය වලින් කියනවා කොළඹ කොම්පඤ්ඤ වීදියේ පැත්තේ පල්ලියකට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ CCTV දර්ශන තියෙනවා දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියනවා. ඒ දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියන්න ඕන උනේ ඇයි? ඔවුන් දැනන් හිටියද සමාජය ප්‍රකෝප වෙන ප්‍රහාරයක් සිදු වෙන බව. ඔය කියන බෞද්ධ අන්තවාදයක් තියෙනවා නම් ඕව ඔහොම වෙන්න පුළුවන් කමක් නැහැ. කාඩිනල් තුමන් ගාවට ගිහිල්ලා පොලිසියේ මහත්තුරු තමයි රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට ගත්ත හැටි සහරාන්ගේ දුරකථන ඇමතුමෙන් පස්සේ අයියට කෝල් කරපු හැටි ආයි ඒ අයියගේ කෝල් එකෙන් පස්සේ සහරාන්ට කෝල් කරපු හැටි අපි නෙවෙයි කිව්වේ පොලිසියේ මහත්තුරු ගිහිල්ලා කාඩිනල් තුමන්ට පෙන්නුවේ එළියට දාන්න ඕන වුණාම ඒ දුරකථන ඇමතුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ගනු ලැබූ දුරකථන ඇමතුම් බවට පත් වෙනවා. ඒ රිෂාඩ් බදුර්දීන්ටයි ඒ බදුර්දීන්ගේ මල්ලිටයි මේ කොමිසම් සභාව වාර්තාවේ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමිසමට අනුව නඩු පවරන්න. මාවනල්ලේ වනාත විල්ලුව ආයුධත් එක්ක අන්තවාදීන් අහුවෙනකොට පොලිසිය අත්අඩංගුවට ගත්තම ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවේ බලවතුන්ට කියලා ඒ අන්තවාදීන් නිදහස් කරගන්න කතා කරපු අසස්සාලිට කරන්න ඕන දේ මොකක්ද කියලා මේක කියලා නෑ. කොමිසම් වාර්තාවේ කියනවා හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය වපුරන්න ක්‍රියා කරලා තියෙනවා කියලා. හැබැයි මොකද්ද මිනිහට කරන්න ඕනේ කියලා කොමිසම් සභාව වාර්තාවේ නිශ්චිතව කියලා නෑ. කොමිසමෙත් සහරාන්ගේ අවතාර හිටියද කියලා හිතන එක වෙලාවකට. මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදවිය. ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිරාවරණය කරලා විවෘත කරලා රිෂාඩ් බදුර්දීන්ලව
නියම ස්වරූපයෙන් සමාජය හමුවේ නිරාවරණය කරන එක වළක්වලා තියෙනවා. තමුන්වහන්සේලා දන්නවා ඒ කොමිෂන් සභා වාර්තාවෙන් දඬුවමක් නියම නොකරපු පින්වතෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. යුද හමුදා බුද්ධ්‍යංශය ආකර්මණය කළා. නැගෙනහිර පළාත ගැන තිබිච්ච අවධානය බිඳුවට වැට්ටුවා. ඒව කලේ රනිල්, කෙරෙව්වේ රනිල්. ඒ රනිල්ට අඩු ගානේ වේවැල් පාරක් ගහන්න කියලා මේකේ නෑ. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දේශපාලනමය පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළවෙනි, දෙවෙනි හා තෙවැනි වැලුම් හා 2015 1.15 වෙනි දිනට දින සිට 2018 12.31 දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවේ ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරමින් මේ වාර්තා දෙකේම සාක්ෂි සටහන් අපිට ඕන මොකද ඉදිරියේදී නීති කටයුතු ගන්නව සිද්ධ වෙනවා. ඉතින් සාක්ෂි සටහන් අවශ්‍යයි. ඒ වගේම පාස්කු ප්‍රකාරයෙන් සාක්ෂි සටහන් අපිට ලැබෙන්න ඕන මොකද විවාද පටන් ගන්නවා. දැන් නීතිපතිවරයාටවත් ඒ සම්පූර්ණ සාක්ෂි එවල නැහැ. ඉතින් එතුමා කොහොමද නඩු දාන්නේ? මේක සම්බන්ධයෙන් අපිටත් ඒ සාක්ෂි සටහන් ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. එතුමාගේ නමක් තියෙනවද? ඔව් මම දන්නවා. පක්ෂනායක කමිටුවේදී අපි කාරණේ ඉතා පැහැදිලිව සාකච්ඡා කළා තීරණය කළා හෙට දිනේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදය ආරම්භ කරන්න. මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. COVID-19 ආසාදිතයින් 288 දෙනෙක් අදත් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86327ක් දක්වා ඉහළ ගියා. සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 511 දක්වා ඉහළ ගියේ අද වාර්තා වූ ආසාදිත මරණ 4ත් සමගයි. මේ අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. COVID-19 පැතිරීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් ලබන 15 වෙනි සඳුදා සිට විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අවසරය හිමි වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සෙසු ශ්‍රේණි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව බවයි. එම නිසා අපි තීරණය කළා තිබෙනවා සෙසු ශ්‍රේණිය සඳහා බස්නාහිර පළාතේ පාසල් අපි ආරම්භ කරන්නේ සඳුදා අප්‍රේල් 19. බස්නාහිර පළාතේ පළවන ශ්‍රේණියේ ළමයින් ප්‍රථම වතාවට පාසල් වලට පැමිණිලා ඒ පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් 19 වනදා. දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මාර්තු 15 වෙනි සඳුදා බස්නාහිර පළාත හැර සියලුම පාසල් සියලුම ශ්‍රේණිවල විවෘත වෙනවා. COVID-19 ආසාදනය වීම හේතුවෙන් මේගේ පුද්ගලයන් 7 දෙනෙකුගේ මලසිරුරු අද මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී බොහොම දානය කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසුවේ මේ වන විට ආසාදිත මලසිරුරු 38ක් බොහොම දානය කර අවසන් බවයි. ශීතාගාරවල තබා ඇති සියලු ආසාදිත මලසිරුරු මේ වන විට බොහොම දානය කර අවසන් බවත් බොහොම දානය කරන ලෙසට ඉල්ලීම් ලැබෙන සියලු ආසාදිත මලසිරුරු පැය 24ක් ඇතුළත බොහොම දානය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා සඳහන් කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරමු. යාපනයේ නල්ලූර් ජෙම්මිනි සුසාන භූමිය තුළ තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී පොපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට යාපනයේ පොලිසියට හැකි වුණා. පාර්සලයේ තුළ තිබී TNA පොපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 775ක් මෙලෙස සොයාගෙන තිබෙන අතර සේවා නූල් සහ ඩෙටනේටර් දෙකක්ද එම ස්ථානයේ තිබී හමු වී තිබෙනවා. මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් යාපනයේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වල්සපුගල ගොවීන් ජලය අරඹි මාරාන්තික උපවාසයේ 3 වන දිනය අතයි. යෝජිත වනාලි සංරක්ෂණය කිරීමේ භූමිය ඉදිකිරීමට නියමිත කිලෝමීටර් 4.5ක තාක්ෂණික විදුලි වැට සවි කිරීම පිළිබඳව සොයා බැලීමට රජයේ නිලධාරීන් පිරිසක් අදහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
මේ අවස්ථාවේදී ගොවි අරගල අතරතුර සිදු කළ කැලෑ එලිකිරීම සහ අනවසර වගාවන් කිහිපයක් පිළිබඳවද තොරතුරු හෙළිව තිබෙනවා. කලාවැව ජාතික වනෝද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුදාවලිය ලබමින් සංචාරක ආකර්ෂණය දිනාගත් රේවත හස්යා කැකිරාව අලියා වැටනු වැව ප්‍රදේශයේ වගාබිමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මිය ගොස් තිබෙනවා. ස්වර්ණශ්‍රී සාධුනාද සමාජ සත්කාරය යටතේ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් දෙනියාය ඕලකුඹුර සිරි පරම විසුද්ධාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. මේ අතර වනාලියෙකු ගම්මානයකට කඩා වදින ආකාරයේ සමාජ මාධ්‍ය ජාලවල මෙලෙස සංසරණය වනවා. ඒ තමයි ගෙවුණු දවසේ උණුසුම් පුවත්. එක්වන්න මීළඟට මාත්‍රා වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.